සදාවත් පාස්කාවන්නේ පින්වත්නි අද මේ වෙලාවට පැවැත්වෙන ධර්ම සාකච්ඡාව සඳහා හරියට වෙලාවට ඉස්සරලා අපේ සුගතපාල මැතිතුන් මේ ස්ථානයට පැමිණියා. මෙතුමා මෙතන සිට හරවල ඒ ධර්ම සාකච්ඡාව පවත්වන ඇති එනිසා සම්බන්ධ වෙන සූදානම් වෙන්න අද මේ උතුම් දවස පිළිබඳව ඒ සියලුම විස්තර එතුමාගෙන් ප්‍රකාශ කරනවා ඇති. එහෙමනම් එතුමා පිළිගැනීමක් වශයෙන් සාධනාවක් පවත්වන්න. කවුරුත් එක්ක සාදුකාරයක් දෙන්න. ඔබගේ අපගේ කල්යාණ මිත්‍ර විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ විහාරවාසී මහා සංඝරත්නයන් අවසරයි, ශාලාවේ රැස් සිටින පින්වත් ඔබ සියලු දෙනාට අවසරයි. අපි සිරිත් පරිදි අද වැඩසටහන ආරම්භ කිරීමට තුන්වරක් නමස්කාරය කළ තුන්වරක් උත්සන්න වේවා කියන ආශිර්වාද පාඨය සඳහන් කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුදු සරණ වේවා සාදහම් සාර වේවා සංඝ චරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා. බුදු සරණ වේවා සාදහම් සාර වේවා සංඝ චරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා. බුදු සරණ වේවා සාදහම් සාර වේවා සංඝ චරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා. සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද අපි භාවිතා කරන වර්ෂ වලින් ගත්තොත් ආරම්භක මාසයේ විදියටයි අපි සලකන්නේ. ඒ ආරම්භක මාසයේ වශයෙන් සලකන විට අපිට භාවිතා වෙන බුද්ධ වර්ෂ වශයෙන් ගත්තොත් එහෙම එය ජනවාරි මාසයට යෙදෙන්නේ දුරුතු පසළොස්වක පොහොය දවසයි. දුරුතු පසළොස්වක පොහොය විශේෂත්වයේ කවරේද යන්න පිළිබඳව අද මගේ දේශනාව මාතෘකාව වශයෙන් කරගන්නට මම කැමතියි. වෙනදට අපි වචන කීපයකින් ඔය වැදගත්කම සඳහන් කරලා වෙනත් සූත්‍ර දේශනාවට ගියා. අද අපි මා කාලය සම්පූර්ණයෙන් අද දුරුතු පොයේ ඇති වැදගත්කම් පිළිබඳව ධර්මානුකූල විස්තරයකින් ඔබව සම්පූර්ණ කරන්නට දැනුවත් කරන්නට අවබෝධ කරවන්නට උත්සාහ කරනවා. ඊටත් මේ කාලය පිළිබඳව ගත්තාම අපි දැන්ට වර්ෂයකට කිට්ටු වෙන්න මාස 10ක ඉඳලා වගේ රෝග ව්‍යසනයකට ගොදුරු වෙලා සිටින්නේ. ඒක අපිට විතරක් නෙමෙයි, ජාත්‍යන්තර වශයෙන් ලෝකේ පුරා පැතිරලා ගිහිල්ලා මේ වෙනකොට කෝටි 10කට වැඩිය මේ ලෙඩේ බෝ වෙලා ලක්ෂ 3කට වැඩි පිරිසක් මරණයටපත් වෙච්ච විශාල රෝග ව්‍යසනයක්. මං ගියේ පොයේ දවසෙත් මේ ගැන දිගින් දිගට කතා කළා. අද ඒ ගැන විස්තර කතා කරන්න නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. වෙනදී අපේ ධර්මයේ තුල තිබෙනවා මෙන්න මේ විදිහේ
පැහැදිලි කිරීමක් ඔබ අපි පිරිත් ගැන දන්නවා. පිරිත කියන සිංහල වචනෙට පාලි වචනේ තියෙන පරිත්ත කියලා. සංස්කෘත වචනේ තමයි පරිත්‍රාණ කියලා කියන්නේ. ඒතකොට පිරිත් දේශනාව, පරිත්ත දේශනාව, පරිත්‍රාණ දේශනාව කියලා තියෙනවා. අපි වැඩිපුර පරිත්‍රාණ ධර්ම දේශනා කියලා තමයි ඒ ගැන සඳහන් වෙන්නේ. ඒ පිරිත්ත නැත්තම් පරිත්ත පරිත්‍රාණ කියන එකේ අර්ථය ගත්තාම තියෙන්නේ අර්ථ කීපයක් තියෙනවා. අර්ථය ගත්තාම තියෙන්නේ ඒකේ ආරක්ෂාව කියන තේරුම තමයි තියෙන්නේ. ආරක්ෂාව කියන තේරුම තමයි තියෙන්නේ. ආරක්ෂාව කියන තුලදී උද්ගල වශයෙන් අපිව ගත්තොත් එම අපි මේ පිරිත ආන්දරුලවා කියවා ගන්නා විට අපි ආන්දරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. එහෙම නැත්නම් ආරාධනාවක් කරනවා. ඒක ඔබ දැනුවත්ද දන්නේ නැහැ. ඒක ආන්දරුව කියවල තමයි අපි කියන්නේ. අපි ඒක කියන්න දන්නේ නැති නිසා තමයි ආන්දරුව කියලා අපි ඊට පස්සේ කියන්නේ. නමුත් ඒකෙන් කියවෙන්නේ ඒ පිරිත කියවා ගන්නා පිරිස නැත්නම් දායකයෝ නැත්නම් අහන තමයි ආන්දරුන්ගෙන් ඉල්ලන්නේ මෙන්න මේ විදිහේ ආරක්ෂාවක් අපිට ලබා දෙන්න කියලා. ඔබ අහලා තියෙනවා විපත්ති පටිභාහාය අහලා තියෙනවද එහෙම? විපත්ති පටිභාහාය සබ්බ සම්පatti සිද්ධියා. විපත්තිය දුරු කර අපට සියලු සම්පත් ලබා ගැනීමටත් ඊළඟට තියෙන සබ්බ දුක්ඛ විනාශාය පරිත්තං ධූත මංගලං කියලා. ඉන් පස්සේ අපි හාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා පිරිත් කියන හාමුදුරුවන්ගෙන් සියලු දුක් සංසිඳන පරිදි නැති වෙන පරිදි අපිට මේ පිරිත් දේශනාව කරන්න. තුන්වෙනිව අපි ඉල්ලනවා සබ්බ බය විනාශාය. එම කියනව නේද අපි පිරිත් කියනකොට හාමුදුරුවෝ කියනවා සබ්බ බය විනාශාය පරිත්තං ධූත මංගලං. අපට ඇති වෙන සියලු බය නැති කර ගැනීමට ඔබ වහන්සේලා පිටවන්න. අනතුරු හතරවෙනිව කියනවා සබ්බ රෝග විනාශාය පරිත්තං ධූත මංගලං. පිටින් මේ විදිහේ ඉල්ලීමක් තමයි අපි මේ පිරිත තුල කරන්නේ. නැත්නම් පිරිතක් තුල තියෙන්නේ බුද්ධ දේශනාව. බුද්ධ දේශනාව වශයෙන් ගත්තොත් එම සූත්‍ර පිටකයේ සූත්‍ර අභිධර්ම විනය කියලා ත්‍රිපිටකයක් තියෙනවා. ඒ සූත්‍ර පිටකයේ ධර්මස්කන්ධ 21000ක් තියෙනවා. සූත්‍ර වශයෙන් ගත්තොත් එම 18000කට වැඩි සූත්‍ර කොටසක් සූත්‍ර පිටකයේ අඩංගුයි. ඒ අඩංගු සූත්‍ර පිටකයේ තිබෙන ඒ සූත්‍ර දේශනා වලින් සූත්‍ර 24ක් තමයි පිරිත් පොතේ තියෙන්නේ. සූත්‍ර 24ක් තමයි අපේ හාමුදුරුවෝ අර 30 පැයේ පිරිසකදී රැය වෙනකන් දේශනා කරන්නේ. හරියට රැය 12 විතර වෙනකොට ධම්මචක්කප්පවත්තන සූත්‍රය තමයි කියවෙන්නේ ඕන. අවසානයේ තමයි ආටානාටිය කියවෙන්නේ. ආරම්භයේදී මංගල සූත්‍රයත් රතන සූත්‍රයත් කර්ණියමෙත් සූත්‍රයත් කියවීම තමයි සම්ප්‍රදාය. ওই විදිහට ගත්තාම සූත්‍ර 24ක් එයින් කියවෙනවා. වෙනදී සූත්‍ර 24න් බොහෝසේ තිබෙන්නේ බුදුවරයෙක් කවරද නැත්නම් බුද්ධ කියන්නේ කවුද කියන විදිහේ, ධර්මයේ කියන්නේ කුමක්ද කියන විදිහේ, සංඝ රත්නය කියන්නේ කවුද කියන විදිහේ හැඳින්වීමක් තමයි තුල කරන්නේ. ඒ නිසා ඔබ දැනුවත් කරන්න මම කැමතියි අපිට නොයෙක් ලෙඩ හැදුනාම බෙහෙත් තියෙනවා. දැන් හරකෙකුට ගව රෝගයක් හැදුනොත් එහෙම නැත්නම් වෙනස් සතෙකුට වෙන රෝගයක් හැදුනොත් අපිට නොයෙක් රෝග හැදිච්ච ගැන මම ගිය වාර්තා විස්තර කතා කළා. මේ වෙනකොට රෝගෙ 1000 ගාණක් තියෙනවා කියලා. ඒ විදිහට ගත්තම හැම දෙයකටම බෙහෙත් තියෙනවා. බෙහෙතෙන් සනීප වෙනවා. හැබැයි සනීපේ తాවකාලිකයි. නමුත් පින්වත්නි අපි ළඟ තියෙන එක්තරා රෝග කොටසක්, ඒ රෝග කොටස කර්මානුකූලව සිද්ධ වෙච්ච රෝග කොටසක්. කර්මය නිසා වෙන දේවල්. මම රෝග හැදෙන ක්‍රම 8ක් ගැන කිව්වා. එයින්
එකක් තමයි කර්මජ රෝග කියන්නේ. ඒ කර්මජ කියන රෝග බෙහෙතෙන් සනීප කරන්න බෑ. මේ දැන් තියෙන රෝග ව්‍යසනේ කොවිඩ් කියන එක. මේක කර්මජ රෝගයක්. කර්මජ රෝගයක් කියලා කියන්නේ ඇයි? මේක මිනිස්සු කරපු වරදක් නිසා ඒකට ලැබිච්ච දඬුවම. ඒ නිසා තමයි අපි මේ විදිහට පැහැදිලි කරන්නේ. ඒ වගේ අපි ගත්තාම අපි මේ ධර්මයේ තුල කර්ම ඵල විශ්වාස කරන බෞද්ධයන් පිරිසක් විතරයි ඉන්නේ. මේ ලෝකේ ඉන්නවා කර්ම ඵල විශ්වාස කරන්නේ නැති පිරිස් ගැන මම පැහැදිලි කරලා තිනවා මේ ශාලාවේ ඕනපදා. ඒ නිසා මේ විදිහේ කර්මජ රෝග වලට තියෙන එකම පිළියම තමයි ධර්මයත් එක්ක ජීවත් වෙන එක. මේකෙන් බේරෙන්න නම් ධර්මයත් එක්ක ජීවත් වෙන්න ඕන. ඔබ මේ වෙනකොට අහලා තියෙන සරලම කරන මේ තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ අපේ කාය සිත දෙකට තියෙන සියලු දුක් වේදනා සම්පූර්ණයෙන් තුරන් කරන එක. කායටත් සිතට තියෙන සියලු දුක් සම්පූර්ණයෙන් නැති වෙන්නේ නිවන් දැක්කම. අරහත්ත්වයටපත් වුණා. ඒ නිසා පින්වත්නි මේ රෝග ව්‍යසනයේ සම්පූර්ණයෙන් මර්ධනය කරන්න නම් නැති කරන්න නම් අපිට තියෙන ඊටාම පහසුම සුලභම ක්‍රමය තමයි පුළුවන් තරම් දුරට ධර්මයේ හැසිරෙන එක. ධර්මයේ හැසිරීම තුළ අපිට බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන්. මේ ධර්මයේ තමයි කියන්නේ අපේ මේ ජීවිතය මැටි වලින් හදපු වාදනයක් වගේ කියලා. නේද? අපේ මේ ජීවිතේ මැටි වලින් හදපු වාදනයක්. මැටි වලින් හදපු වාදනය මොකද ස්වභාවය? හැමතිස්සෙම බින්දෙන සුළුයි. පොඩි වරද්දක් වුණොත් බින්දෙන සුළුයි. ඒ නිසා පින්වත්නි ඔය ගිරිමානන්ද සූත්‍රය වගේ සූත්‍රවල තියෙනවා පය පැකිලි වැටි මැරෙන්න පුළුවන්. අපි මැරෙන ක්‍රම පය පැකිලි වැටි. පය පැකිල්ල වැටුණොත් ගලක එහෙම ඔළුව වැදුනොත් එතන මැරෙනවා. ඒ විදිහේ මැටියෙන් හදපු වාදනයක් වගේ. මැටියෙන් හදපු වාදනේ අපි මොකද කරන් තියෙන්නේ? මේක උපදම් වල පාට වලින් චිත්‍ර ඇඳලා ලස්සන කරගෙන තමයි මේ ඉන්නේ. අනේ විදිහේ කර්මානුරූප නිපදවීමක් වන මේ උත්පත්තිය තුළ අපිට ඇති වෙන සියලු දුක් නැති කරන ක්‍රමයක් තමයි මේ ධර්මයේ තුල අපිට උගන්වලා තියෙන්නේ. සපින්නත් මම අද මාතෘකා කරන්නේ ධර්මයේ තුල හැසිරීම පිළිබඳව ලැබෙන සාහන පිළිබඳව අද දවසට අදාළ විස්තරයක් තමයි කතා කරන්න බලාපොරොත්තු. නිසා පිරිතෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒවා කියලා උන්වහන්සේලාලා කියවලා යම්කිසි ආසින්සනයක් නැත්නම් ආශිර්වාදයක් ලබා ගැනීම තමයි තුනුරුවනේ ආශිර්වාදය ලබා ගැනීම. ඒකම විශේෂයෙන් මතක් කරන්න ඕන දෙයක් තමයි පිරිස සුළුවත් මේ වෙලාවට කියන්නට ඕන මේ කොරෝනා වීසන නිසා ශාලාවේ සිල්ලත් අඩුයි. මම එදත් කිව්වා ස්ථාන පහකට සාමාන්‍ය මම පොහොය දවසට යනවා. ඒ යන පහෙන් මේ වරක් තියෙන්නේ අද මේ පොහොයටත් තියෙන්නේ අද මෙතන විතරයි. අනිත් අතර තැනම සිල් නැහැ. ඒ නිසා අද පිරිස අඩු වගේ පේනවා. විනති බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලාම බණ කිව්වේ 5 දෙනෙකුටයි. ඒ නිසා අපි පිරිස ගැන කල්පනා කරන්නේ නැහැ. එක්කෙනෙක් හරි මේකෙන් ප්‍රයෝජන ගන්නවා නම් ඒ ප්‍රමාණවත් වෙන හැඟීමෙන් තමයි මේ අපි මෙච්චර වහන්සි වෙලා මෙච්චර කාලය ගත කරමින් අපේ දැනීම ඔබට දෙන්නට උත්සාහ කරනවා. මම කියන්නත් විශේෂ කාරණේ තමයි මේ ධර්මයේ තුල ප්‍රතිඵල ලබන්නේ නම් අපි හිතමු පිරිත් අහලා අපි වතුර බීලා පිරිත් උලක් ගැට ගහගෙන ඒ තුල අපි ආරක්ෂාවක් බලාපොරොත්තු වෙනවා. සමහර විට එහෙම අපි මේ කිව්වට එහෙම දෙයක් වෙන්නේ නැහැ. ලෙඩක් නම් සනීප වෙන්නේ නැහැ පිරිත් යවුවට. ඒ මොකක් හරි වෙලා වෙනවා. එනත් ඒ ගැන බණ පොතේ කියලා තියෙනවා. මේ සියලු ධර්මතා කෙනෙකුට වැදගත්කම තියෙන්නේ මේ ධර්මයේ පිළිබඳ ප්‍රධාන කාරණා තුනක් ඔහු තුල තියෙනවා නම් විතරයි. මේ ධර්මයේ ප්‍රතිඵල ලැබෙන්නේ යම් කිසි කෙනෙකුට මෙන්න මේ කාරණා තුන පිළිබඳව Taman තුල තැන්පත් වෙන විතරයි. ඒ කාරණා තුන තමයි පින්වත්නි ඒ ආහන කෙනා මේ ධර්මයේ දැනගෙන සිටින කෙනා දුස්සීලයක් නොවිය යුතුයි. දුස්සීලයක් නොවිය යුතුයි. රාරක්කු බොන, කෑකෝ ගහන, කේලම් කියන, බොරු කියන, ගුණවර්ග කියන එමිස් පිරිසවට ප්‍රයෝජනයක් වෙයිද? දුස්සීල ගණයට වැටෙන්නේ. දුස්සීල කමින් ඈත් වෙන්න ඕන.
එතකොට තමයි මේක ප්‍රයෝජන තියෙන්නේ. ඒ වෙලාව තමයි මාර්ගය ගිහිල්ලා රහත් වෙලා තියෙන්නේ. එක දුස්සීලකමින් ඈත් වෙන්න ඕන. දෙවෙනි කාරණය තමයි ඔහු සිල්වතෙක් බවට පත් වෙන්න ඕන. සිල්වතෙක් බවට පත් වෙන්න ඕන. මේ ධර්මයේ පිළිබඳව ඔහු තුල පිළිගැනීමක් ඇදහිීමක් තියෙන්න ඕන. තුන්වෙනි කාරණය තමයි ධර්මයේ පිළිබඳ සැකන කර ඉන්න ඕන. ওই පිරිත් ඇහුවට මම ওই බණ ඇහුවට අපිට ලැබෙන ප්‍රයෝජනයක් නැහැ කියලා එහෙම සැක හිතනවා නම් ඔවුන්ට මේක ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ කියන කාරණා මග හරවගෙන ඔබ මේ ඉදිරියට කියන්න යන කරුණු ටික කියලා මගේ අවධානය යොමු කරන්න කැමතියි. ඉන්නත් අද පොයේ දවසේ වැදගත්කම කාරණා දෙකක් තියෙනවා. ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් මම කෙටියෙන් කියලා දෙවෙනි එක පිළිබඳව තමයි ඉතිරි කාලය ගත කරන්න බලාපොරොත්තු. පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ආවේ බුදුහාඳුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 236කට පස්සේ. අවුරුදු 236කට පස්සේ. බුදුහාඳුරුවෝ ජීවමාන හිටියේ අවුරුදු 45ක්. බුදුහාඳුරුවෝ පිරිනිවන් පාලා දැන් අවුරුදු 2564ක් වෙනවා. එතනින් එහාට අවුරුදු 45ක් බුද්ධත්වයේ වශයෙන් ජීවත් වුණා. බුදුහාඳුරුවෝ බුද්ධත්වයේ ජීවත් වෙන කාලය තුල ලංකාවට තුන්වරක් වැඩි බව ශාසන වංශ කතාවල සටහන් වෙලා තියෙනවා. ඉතිහාසයේ ලියවිලා තියෙනවා. ඒ අනුව පළමුවෙනි ප්‍රථම ලංකා ගමන සිද්ධ වෙන්නේ අද වගේ දුරුතු පොයේ දවසක. ඒක සිද්ධ වෙන්නේ මහියංගණයට වැඩම කිරීම. මහියංගණයට වැඩ කිරීම. මහියංගණ කියන වචනේ ඇදලා තියෙනෙත් මම ඒවා පැහැදිලි කරලා තියෙනවා ධර්මපත්‍රිකාවේ. මහියංගණ කියන්නේ මීකතගේ අංගණය කියලා මම හැම දුරුතු පොයකම මේ ශාලාවෙත් දැන්ට අවුරුදු ගානක් තිස්සේ මතක් කරලා තියෙනවා. මීකතගේ අංගණය කියන්නේ සමතල පැතලි පොළොවක් පිට්ටනියක් වගේ ප්‍රදේශයක්. ඒ නිසා මහියංගණය ගිහිලා තියෙනවා නම් මහියංගණය අපිට පේනවා කඳු මුදුනක තියෙන එකක් නෙවෙයි. ඒ නිසා එතන මීකතගේ අංගණය කියන තේරුමෙන් මහියංගණය කියලා නම් කරලා තියෙනවා. ඉදත් පුරාණයේත් නම තමයි තියලා තියෙන්නේ. අවුරුදු 1000 ගානකට පෙර. ඒ අනුව මහියංගණයට ප්‍රථම වරට බුදුහාඳුරෝ වැඩියේ අද වගේ පොහොය දවසක බව පළවෙනි සිද්ධිය වශයෙන් මම ඔබට කියන්නට කැමතියි. ඒ වැඩියේ කෙසේද කියන එක පිළිබඳව අපි මෙතෙන් සිට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම ඒ බුදුහාඳුරෝ වැඩි වෙලාවේදී සුමන සමන් දෙවියෝ බුදුහාඳුරන්ගේ ධර්මයෙන් අහලා උන්වහන්සේගේ විදීමට වස්තුවක් ඉල්ලපුවාම උන්වහන්සේ විස පිරිමැදලා කේශ ධාතු කීපයක් සුමන සමන් දෙවියන්ට දුන්නාට පස්සේ සත්‍රියන් චෛත්‍යයක් උන් පොඩි චෛත්‍යයක් ওই දැන් මහියංගනේ චෛත්‍ය තියෙන තැන සුමන සමන් දෙවියෝ ඇදුවා කියලා තමයි විස්තරවල තියෙන්නේ. ඒක පස්සේ රජවරු කීප දෙනෙක් ප්‍රතිසංස්කරණය කළා දැන් තිබෙන චෛත්‍ය තත්ත්වයට දියුණු කරලා තියෙනවා. ඒ නිසා එතෙන්දි සුමන සමන් දෙවියෝ බණ අහලා සෝතාපට්ටි ඵලයටපත් වුණා කියන එක තමයි මේ කතාවේ තියෙන පළවෙනි කාරණය. බුදුහාඳුන ඊට පස්සේ දෙවරක් නාගදීපයටත් කැලණිය සම්බන්ධ කරලා 12 මස්ථානයකටත් වැඩි බව අපේ බණ පොතේ සඳහන් වෙනවා. එන බුදුහාඳුන ජීවමානව අවස්ථා තුනකදී ලංකාවට පැමිණිය බවටයි සඳහන් වෙන්නේ. බුදුහාඳුන ප්‍රථම වරට ලංකාවට මේ මහියංගන ආගමනය සිද්ධ වුණේ බුදුහාඳුන විවේකීව කල්පනා කරපු වෙලාවදී දැක්කා වැඩි කාලක් මගේ ධර්මයේ පවතින්නේ මේ රටේ කියලා හිතලයි උන්වහන්සේ වැඩි. ඒ වැඩි බුද්ධත්වයෙන් මාස 9ක් ගිය තැන. ඊටාම පළවෙනි මාස වස්සසල ඉවරයි දෙවෙනි මාස වස්සසලට කලින් තමයි මාස 9ක් ගිය තැන වැඩි. මෙතන සිට කියවෙන්නේ ඒ පිළිබඳ විස්තරයි. ඒ කුමක්ද? බුදුහාඳුන කොහේ ඉඳලාද ආවේ? මහියංගනට වැඩි කොහේ ඉඳලාද කියන කතාව තමයි මෙතන සිට කියෙන්නේ. බුදුහාඳුන බුද්ධත්වයේ ලැබලා සති 7ක් සත්‍යතිය ඒ බෝධි මූලයේ ආශ්‍රිතවම ගත කළ බව බුදානවා.
අටවෙනි සතියේදී බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මා මේ අවබෝධ කළ ධර්මයේ කාටද දේශනා කරන්න කියලා. ඒ වෙලාවේදී ආලාරකාරාම උද්දකරාම පුත්ත බැලුවාම ඒ ඇත්තෝ මිය පරලෝ ගිහිලා. ඒ ඇත්තන්ට තමයි ලේසියෙන් මේ ධර්මයේ තේරුම් කරන්නට පුළුවන්කම තිබුණේ. අයින් අනතුරු දැක්කේ බුදුහාඳුරෝ තමන්ට කාලයක් තමන්ගේ තාපස වෘත්තය ආරක්ෂා කරගන්නට උදව් කරපු පස්වක තවුසන් කියන පස් දෙනා තමයි දැක්කේ. කොණ්ඩඤ්ඤ නිදිමත යන්නත් කියන්නේ බද්ධිය හයියෙන් කියන්නේ වප්ප පැත්තෙන් කියන්නේ මහානාම අස්සජි. ඒක කියනකොට තමයි මතක හිටින්නේ. නිසා නොකිය ඉන්න එපා දන්නවයි කියලා. කොණ්ඩඤ්ඤ බද්ධිය වප්ප මහානාම අස්සජි කියන තවුසන් පස් දෙනා තමයි බුදුහාඳුර අන්තරේ දැක්කේ. ඒ දැකලා තමයි බර්ණ සිසිපතනෙට අර උපක ආජීවකයා හැම අතරමඟදී හම්බ වෙච්ච කතා එක්ක කියවෙන ඉසිපතනාරාමයට වැඩලා ඇසළ මාසයේදී වෙසක් මාසයෙන් පස්සේ මාස දෙකක් වෙසක් මාසයෙන් පස්සේ පොසොන් ඇසළ මාසයේදී බුදුහාඳුරෝ පස්වක තවුසන්ට ධර්මයේ දේශනා කළා. ධර්මයේ දේශනා කළා විස්තර කියන්නේ ගොත් පරක් නිසා ඉතින් කෙටි කරනවා. දේශනා කළා ඒ දිනා ඒ පස් දෙනා රහතන් වහන්සේලා බවට තමන්ගේ ප්‍රථම ශ්‍රාවකයෝ බවට පත් කරගත්තා. ඉන් අනතුරුව ඔබ මේ වෙනකොට දහම් පාසල් පොත්වලින් එහෙම බණෙන් එහෙම කියවලා අහලා තියෙනවා. ඉන් අනතුරුව කවුද මේ ශාසනයට ඇතුළුනේ? පස්වක තවුසන්ගෙන් පස්සේ අයියෙන් කියන්නේ යසකුල පුත්‍රයා ප්‍රධාන එයාගේ මිතුරෝ යාළුවෝ 54 දෙනෙක්. එතකොට 55යි. 55යි පහයි දැන් කීයද? 60යි. දැන් බුදුහාඳුරෝ මේ පස්වක තවුසන් මහණුන් බවට පත් කළේ නැත්නම් පැවිදි ඇත්තන් බවට පත් කළේ පළවෙනි වසවසන්නට කලින් ඇසළ මාසේ පුරවස්වලසක පොයේ දවසේ පළවෙනි වස ආරම්භ වෙන්නේ. ඊට පස්සේ වස්තුම් මාසේ බුදුහාඳුර වැඩ සිටියේ බර්ණස ඉසිපතනෙමයි. ඊට පස්සේ තවත් චීවර මාසයක් තියෙනවා. ඔය විදිහට ගත වෙලා ආපහු බුදුහාඳුර ගිය ගමන තමයි මාස 9 බවට පත් වෙන්නේ. බුදු වෙල මාස 9 බවට පත් වෙන්නේ. මේ 55 දෙනා පැවිදි කරගත්තේ උන්වහන්සේ බර්ණස ඉසිපතනේ වස්වසන කාලයේදී. වස් ඉවර වෙලා බුදුහාඳුරෝ කල්පනා කළා දැන් මට රහතන් වහන්සේලා 69ක් ඉන්නවා. රහතන් වහන්සේලා කියන්නේ කවුද? මේ ධර්මය මනවින් අවබෝධ කරගෙන නැවත උපතක් නැති තත්වයකට පත් කරගත්ත උත්තමයෝ තමයි. මේ ලෝකයේ තියෙන සියලු දුක් වලින් මිදිච්ච 60 දෙනෙක්. ඒ නිසා සුදුසු මේ අය අන් අයට මේ ධර්මය පැහැදිලි කරන්න සබුදුහාඳුරෝ මේ 60 දෙනා පාරවල් 60ක ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කර ඇවිල්ලා. බුදුහාඳුරෝ ඒ අනුව වැඩි ආපහු ගයාවට ගයාව කියලා කියන්නේ බුද්ධ ගයාව කියන ප්‍රදේශයට. ඒ ගයාවට වඩින අතරතුර තමයි අර බද්ද වග්ගයේ කුමාරවරු 30 දෙනාම හම්බ වෙන්නේ. ඔබ වනපතේ කියලා තියෙනවා නම් සම්බන්ධ කරගන්න මම මේව මතක් කරන්නේ. ඒ ඉසිපතනාරාම ඉඳලා උරුවල් ප්‍රදේශයට ආපහු යනකොට බුදුහාඳුරෝ ආවෙත් ඒ පැත්තේ ඉඳලයි බුදුහාඳුරෝ තාපස ජීවිතය ගත කළේ ඒ ප්‍රදේශයේ ඊළඟට සුජාතාව කිරිපිටි දාණය දුන්නේ ඒ ප්‍රදේශයේ සේනානිගම කියලා ඒකට කියන්නේ. ඒ ප්‍රදේශයේ උරුවල් ජනපදය කියලා කියන්නේ ඒකටයි. මේ උරුවල් ජනපදයේ කිට්ටුවෙන් තමයි නේරංජරා ගඟේම ගලාගෙන යන්නේ. ඔබ දඹදිව ගියා නම් උරුවල් ජනපදයට යන්නට සිදු වෙනවා. ඔය තුම්බෑ ජටිලෝ හිටියේ දන බලන්න. ඒක පයින් යන්න තියෙන ප්‍රදේශයක් වාහනයක යන්න බෑ. හේතුව නේරංජනා ගඟේ වැලි හැමතැනම පිරලා තියෙනවා. ඒ යන අතරතුර තමයි සුජාතාව කිරිපිඩු
පූජා කරපු නුගරු කොමුලත් හම්බ වෙන්නේ. ඔය දේ විස්තර තියෙනවා දඹදිව යන වෙලාවේදී. බුදුහාඳුරෝ වඩිනවා අර 69 පිටත් කරලා උන්වහන්සේ ධර්ම දූත සේවයේ සඳහා මෙන්න මේ උරුවෙල කාශ්‍යප උරුවෙල නදී උරුවෙල ගයා කියන තුන් බෑ ජටිලෝ සහෝදරයෝ තුන් දෙනෙක්. එක පවුලේ සහෝදරයෝ තුන් දෙනෙක්. ඒගොල්ලෝ තපස් ජීවිතයක් ගත කළේ. වෙනත් අපේ බුදුහාඳුරන් කාලේ ප්‍රධාන තපස්කම් දෙකක් තිබුණා. එකක් තමයි පැවිද්ද. පැවිද්ද කියලා කියන්නේ මේ අපේ හාමුදුරුවෝ පැවිද්ද නෙවෙයි. ඒ පැවිද්දටපත් වෙච්ච කොටසක් හිටියා. තව එකක් තමයි බ්‍රාහ්මණ පැවිද්ද. බ්‍රාහ්මණ පැවිද්ද කියන්නේ තපස්වරු. ඒ නිසා බණපොතේ සම්පූර්ණ සඳහන් වෙනවා ශ්‍රමණ බ්‍රාහ්මණයන් කියලා. දැන් ශ්‍රමණ බ්‍රාහ්මණ කියලා කියන්නේ අපේ හාමුදුරුවෝ ගැන නෙවෙයි ඊට කලින් හිටිය මහානකම් පුරපු පිරිස. අන්න ඒ පිරිසකට තමයි මේ තුන් බෑ ජටිලොත් අයිති වෙන්නේ. හැබැයි මේ දෙගොල්ලම කලේ තපස් රකින්න එකයි කලේ. තපස කියලා කියන්නේ පින්වත්නි තාපස කියන එකේ තේරුම තවනවා කියන එකයි. තවන්නන මොනවද තියෙන්න ඕනේ? තවන්නන මොනවද තියෙන්න ඕනේ? දැවෙන්නේ මොනවටද? තවනවා කියලා කියන්නේ අපි ගින්දර ඕන. තවනවා නම් ගින්දර ඕන. ඒ නිසා ඒ දෙගොල්ලම කලේ තමන්ගේ ශරීරයට දුක් දීලා මේ තමන්ගේ තිබිච්ච පව් වලට විපාක දුන්නා. පව් වලට විපාක දුන්නා. ඒ පිළිබඳව විස්තර කියන්නට මේ අවස්ථාව නෙවෙයි. ඒ නිසා මේ තුන් බෑ ජටිලෝ තපස් ජීවිතය ගත කරමින් ඔවුන්ට මේ ධර්මයේ දේශනා කරුවොත් තේරුම් ගන්න පුළුවන් කියන අදහස පෙරදෙරුව තමයි බුදුහාඳුරෝ මේ තුන් දෙනා හොයාගෙන ආවේ. බුදුහාඳුරෝ භග්ගව කුමාරවරු 30 දෙනා පැවිදි කළා රහතන් වහන්සේලා බවට පත් කරලා අනතුරුව බුදුහාඳුරෝ වඩිනෝ උරුවෙල් ජනපදයේ උරුවෙල් කාශ්‍යපගේ ආරාමයේ තියෙන පැත්තට. උරුවෙල් කාශ්‍යප ඈත තියා දකින්න බුදුහාඳුරෝ. බුදුහාඳුරගේ වයස ඒ වෙනකොට අවුරුදු 35යි. 35යි මාස 9ක් විතර පවු. 35 කියලා කියන්නේ අපේ මනුෂ්‍ය ජීවිතය තුළ හොඳ කැපී පෙනෙන දේහයක් තියෙන ශරීරයක් තිබෙන කාලවක වන්නවා. ඒ නිසා බුදුහාඳුරෝ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්තයි. උසට සරලන එකක් තිබුණේ. ඒ නිසා සාමාන්‍ය බඹයක් පමණ උසයි. බඹයක් කියලා කියන්නේ අඩි 6ක්. ඒ විදිය ප්‍රතාපවත් පෙනුමත් විච්ච අසම සමපුරුෂේ බුදුහාඳුරන්ට තියෙන උපමාවක් දාලා අප්පටිමා කියලා වචනකුත් තියෙනවා. අප්පටිමා. පටිමා කියලා කියන්නේ ප්‍රතිමා වලට. ප්‍රතිමාවක් නෙලන්නේ හැමතිස්සෙම කෙනෙකුගේ ස්වරූපය බලලා. කෙනෙකුගේ හැඩය බලලා තමයි ප්‍රතිමාවක් නැත්නම් චිත්‍රයක් හදන්නේ. නමුත් බුදු කෙනෙකුගේ රූපේ ප්‍රතිමාවකට ගන්න බෑ. ඔය අරන් තියෙන ප්‍රතිමා ඔක්කොම ඒවා ආදේශ විතරයි. ඒ වෙනුවට කරපු ඒවා. දැන් සමහර පන්සල් වල විප්‍රකාර තියෙන බුදුහාමුදුරන් ඇඟිලි මෙන්න මෙච්චර විතර දිගයි. ඒ තරම් විප්‍රකාර කරලා තියෙනවා. අවබෝධය නැතුව වෙන්නේ. ඊළඟට ඒ නිසා මේ විදිහේ කඩවසම් පෙනුමත් වෙච්ච දේහත් වෙච්ච මේ වඩින පැවිදි කෙනාව මේ උරුවෙල් කාශ්‍යප ඈත තියා දැකලා එයා ටිකක් කල්පනාකාරී වෙනවා. මේ එන්නේ නම් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි සමහරට ශාක්‍ය වංශයේ රජ පරපුරේ අයින් වෙලා තපස් රකින්න කෙනෙක් වෙන්න ඇති කියලා මෙයා ඇත්තේ හිතුවා. බුදුහාඳුරු සමීපයට වැඩියා. ඒ වෙලාවේ හවස් වරුව ඒ සමීපයට වඩින්නට කලින් වෙච්ච සිද්ධියකුත් බණපොතේ සඳහන් වෙනවා. ඒකත් මම මතක් කරන්න කැමතියි. ඒ මොකද මම කලින් කිව්වා ලංකාවට වැඩිම සිද්ධිය පිළිබඳව ඒක සම්බන්ධ වෙන තැන මේ ඉස්සරහට එන නිසා මේ ගැන මෙන්න මේ විස්තරත් ඔබට මතක් කරන්න කැමතියි. එහෙම වැඩි බුදුහාමුදුරුවෝ උරුවෙල් කාශ්‍යපගේ ආරාමයේ ළඟට ගිහිල්ලා උරුවෙල් කාශ්‍යප දැකලා උරුවෙල් කාශ්‍යපගෙන් අහනවා කස්සපේනි ඔබට බරක් නොවේ නම්
ඒ කියන්නේ මොකද්ද? ඔබට කරදරයක් නැත්තම් මම අද රාත්‍රියේ මේ නතර වෙන්නද අවසරයක් දෙනවද කියලා අහනවා. ඔබට බරක් නැත්තම් අද රාත්‍රියේ මේ නතර වෙන්න මට අවසරයක් දෙනවද කියලා අහනවා. ඒ වෙලාවේදී උරුවෙල් කාශ්‍යප කියනවා මට කිසිම බරක් නැහැ ඔබට ඉඩක් නම් දෙන්න පුළුවන්. නමුත් ඉඩ නැහැනේ. ඉඩක් නැහැ රාත්‍රියක් ගත කරන්න දෙන්න පුළුවන් තරම්. ඒ කියන්නේ අඩු ගානේ වර්ෂාවෙන් පින්නම් බේරෙන්න වහලක්වත් තියෙන්න ඕනේ. එහෙම තැනක් නැහැ. ඇයි ඒ? උරුවෙල් කාශ්‍යප හිටියේ 500ක් ශිෂ්‍යෝ ගෝලියෝ හිටියා. ඒ 500ම තැන් තැන් වල ඉන්නෝ. ඒ නිසා එයා බුදුහාමුදුරන්ට දෙන්න තැනක් නැහැ. අපි බුදුහාමුදුරු කියලා කියන්නේ එයා හිතන්නේ තාපසෙක් කියලා. වැදගත් කෙනෙක් ඉන්න නවතනක් දෙන්න කැමති තැනක් නැහැ. හැබැයි ඔබට ඕන නම් මගේ ආරාමේ තියෙන ගිනිහල් ගයක්. ගිනිහල් ගය කියන්නේ සීතලට තපින දන්වල දන්න පුළුවන් ඉඩක් තියෙන තැනක් තියෙනවා. ඒක ඉඩ දෙන්න පුළුවන්. නමුත් ඒකේ භයානකමක් තියෙනවා. මේව අහලා තියෙනවා ඔබ. ඒක අර්ථවත් කරන්න මම කියන්නේ. ඒක භයානකමක් තියෙනවා. ඒක ඉන්නෝ ඊටාම විසගෝර නාගේ ළඟලා ඉන්නවා. ඒ නිසා ඒක ඔබට අනුතුරුදායකයි. ජීවිතයට අනුතුරුදායකයි. ඒ ගමන බුදුහාමුදුරු අපේ බුදුහාමුදුරු කියනවා නෑ නෑ ඒකට ගැටලුවක් නෑ. ඔබට කරදරයක් නැත්නම් මම ඒකට යන්නේ. බුදුහාමුදුරු ඉඳලා කියලා. අවසරෙන් ගියා. ගිහලා බුදුහාමුදුරුලා ඉන්න ඇතුල් වෙනකොටම දැක්කා ණය බුදුහාමුදුරන්ව දැකලා කේන්ති ගිහිල්ලා බුදුහාමුදුරන්ට විසදූමියක් පිට කළා. බුදුහාමුදුරන්ට ඒක දැනුන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ ප්‍රතික්‍රියාව වශයෙන් ණයන්ටත් විසදූමියක් 이르දි බලයෙන් පිට කළා. පිට කරලා එයාට තේරුම් කළා කිසියම් ශක්තියක් තියෙන පුද්ගලෙක් තමයි මේ උඹලඟ ඉන්නේ කියලා. ඊට පස්සේ ණයට තව කේන්ති ගිහිල්ලා ඊළඟට ගිනිදුමක් පිට කළා. ගින්දර. එහෙම පුළුවන් සත්තු ඉන්නවා නාග ලෝකෙක. ඉස්තරු තියෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ තේජෝ ධාතුවට සමවැදිලා බුදුහාමුදුරුවෝ ගිනි පිට කරලා අර එන ගින්න නවත්තලා එයා ළඟට එයාට පිච්චෙන්නේ නැති වෙන්න එයා ළඟට ගින්නක් පැන්නම් ගෙවුවා. මේකේ ආලෝකයේ මුළු ශාලා පුරාම ගියා. බුදුහාමුදුරුවෝ ඇතුළට යනවා බලන් හිටිය උරුවෙල් කාශ්‍යප මේ සිද්ධියෙන් පස්සේ හිතුවා අනේ අර ගිය මනුස්සයා නාගයාගේ ගින්නට අවු වෙලා මියන්නේ නැති කියලා. කනගාටුවෙන් හිටියා. ඒ ආලෝකයෙන් තමයි තේරුම් ගත්තේ අර ගිනි ආලෝකේ තේරුම් ගත්තා නැති වෙන්නේ නැති කියලා. බුදුහාමුදුරුවෝ පාන්දර ආපහු එළියට වඩිනවා. එළියට වැඩ උරුවෙල් කාශ්‍යප ළඟට ගියා. තාපසේනි මම හිතුවේ ඊයේ එක ඇතුලේ ආලෝකයක් දැක්කා. ඒ නාගරාජයා ඔබට හානියක් කරලා ඇති කියලා. නැත කස්සප ඒ නාගරාජයා මගේ පාත්‍රය ඇතුළේ ඉන්නවා කියලා පාත්‍රේ පෙන්නුවා. ඔන්න ඔය සිද්ධිය පළවෙනි දවසේ රැ කියනවා. ඊට පස්සේ මේ උරුවෙල් කාශ්‍යප තේරුම් ගත්තා මේ පුද්ගලයා තරමක ශක්තියක් වෙන බලයක් තියෙන ඉර්ධියක් තියෙන කෙනෙක් කියලා. ඒ නිසා පැහැදීමක් ඇති වුණා. ඇති වෙලා ඉන්න අතරතුර බුදුහාඳුරෝ එදා හවස රාත්‍රියේ ඉඳන් දෙවෙනි දවසෙත් අවසර ඉල්ලනවා. දෙවෙනි දවසේ අවසර ඉල්ලපුවාම ඔබට දැන් කරදරයක් නැත්තම් ඉන්න කියලා ඉල්ලීමක් කළා. එහෙම ඉන්න අතරතුර දෙවෙනි දවසේ රාත්‍රියේ බුදුහාඳුර ඉන්නකොට සතරවරන් දෙවියෝ බුදුහාඳුරන්ට උපස්ථාන කරන්න ආවා. දතරාෂ්ට්‍ර විරුඩ විරූපාක්ෂ වෛශ්‍රම කියන දෙවිවරු අතර දෙනා දිව්‍ය ලෝකෙන්නේ. ඇයිලා බුදුහාමුදුරුවෝ උපස්ථාන කරා. ඒගොල්ලෝ එනකොට ආලෝකයක් මවාගෙන යාවි. උරුවෙල් කාශ්‍යප මේ ආලෝකයක් දැක්ක දෙවෙනි දවසේ රැ. බුදුහාමුදුරුවෝ පාන්දර යනවා. උරුවෙල් කාශ්‍යප කියනවා ඊළ බත තියනවා වළඳන්න කියලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ උදේට මේ පැත්තට යනවා. ඊට පස්සේ ඒ වළඳන ඉවරුනාට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා කාශ්‍යප ඊයේ රාත් එළියක් දැක්ක මොකද්ද එළිය? බුදුහාමුදුරුවෝ කියනවා හතරවරන් දෙවියව මට උපස්ථාන කරලා යන්න. ඒ තාපස ජීවිතය තුළ දේව විශ්වාසය තමයි හැම විටම තියෙන්නේ. දිව්‍යයන් තමයි
විශ්වාස කරලා තියෙන්නේ. අපේ දේව විශ්වාසය තියෙන බෞද්ධය තුළ. ඒ ගැන වෙනම කතා කරමු. ඒගොල්ලෝ දෙවියෝ තමයි ලොක්ක කරගෙන ඉන්නේ. නිසා ඒගොල්ලෝ ලොක්ක කරගෙන ඉන්න දෙවි කෙනෙක්. කවුරු දෙවි කෙනෙක් මෙයාට උපස්ථාන කරන්න ආවනම් මෙයා පොඩි පහේ කෙනෙක් වෙන්න බෑ. මෙයා ටිකක් ප්‍රබලෙක් වෙන්න ඕන. එහෙම වුණාට මම ඉන්නේ රහත් වෙලා, මොකද මෙයා රහත් වෙලා නැහැ. කවුද මේ කියන්නේ? උරුවෙල් කාශ්‍යප කියන්නේ. මෙයාට මේ බල ශක්තිය තිබුණාට ඉර්ධි තිබුණාට මම ඉන්නේ රහත් වෙලා, එයා වුණා රහත් වෙලා නැහැ කියලා එයා හිතාගත්තා. මේ තුන්වෙනි දවසේ රෑ, තුන්වෙනි දවසේ බුදුහාඳුරු හිටියා. තුන්වෙනි දවසේ රෑ බුදුහාඳුරු ළඩ ඉන්නකොට එනවා ඒ හතරවරන් දෙවියෝ ගිහිල්ලා කියලා ශක්‍ර දෙවේන්ද්‍ර වෙනවා. ශක්‍ර දෙවේන්ද්‍රගේ ආලෝකය හතරවරන් දෙවියන්ගේ ආලෝකයට වඩා ලොකුයි. ඒ නිසා එදා රාත් අර උරුවෙල් කාශ්‍යප දැක්කා විශාල ආලෝකයක් ගිනිහල් ගේ තුල පත්තු වෙනවා. අවුවෙන්ද උදේ ඊල් දාන්නට වැඩියාම බුදුහාඳුරන් අහනවා කවුද ඊරෑ? ඒ ගමන කිව්වා ඔබලා ලොකුයි කියලා සරකන ශක්‍ර දෙවේන්ද්‍ර තමයි ඇවිල්ලා ගියේ. මට ඇවිල්ලා වැඳලා කතා බහ කරලා ගියා. ඒ ගමනත් උරුවෙල් කාශ්‍යප හිතනවා සමහන් ඉන්දියානව නේද? සාදුකාරයක් දෙන්න බලන්න. අවසරයක්. ඒ ගමනත් උරුවෙල් කාශ්‍යප මේ හිතනවා මෙයාට බල ශක්තිය තිබුණාට මං වගේ රහත් වෙලා නැහැ කියලා මේ උරුවෙල් කාශ්‍යප හිතනවා. මේ හතරවෙනි දවසේ දෙනවා සාම්පති මහ බ්‍රහ්ම. සාම්පති මහ බ්‍රහ්මයා එනකොට දිව්‍ය ලෝකෙත් එළිය වැටෙනවා කියලා වනපතේ තියෙනවා. නිල් පාට එළියක් එනවා කියලා බ්‍රහ්ම යනකොට. ඒ නිසා විශාල නිල් පාට ආලෝකයක් එනවා දැකලා උරුවෙල් කාශ්‍යප හතරවෙනි දවසේ දීපාන්දර යනකොට ඇහුවාම බුදුහාඳුර කියනවා කවුද ආවේ කියලා අහපුවාම ඔබලා විශ්වාස කරන සාම්පති මහා බ්‍රහ්මයා ඇවිල්ලා මාත් එක්ක මට වැඳලා කතා කරලා ගියා කියලා කියනවා. ඔන්න ඔය විදිහේ යුද්ධ ප්‍රාතිහාර විස්තරයක් මේ බණ කතාවේ තියෙනවා. තව ටිකක් මම කියනවා. මෙන්න මේ ඊට පැත්තෙන් පොඩ්ඩක් වෙනස් වෙලා. මේ පස්වෙනි දවසේ උරුවෙල් කාශ්‍යපගේ උරුවෙල් ජනපදයට ගිහිල්ලා බුදුහාමුදුරු පස්වෙනි දවසේ අර මහා උරුවෙල් කාශ්‍යපගේ මහා යාග දිනයක්. යාග කියලා කියන්නේ දාන වලට. මහා යාග කියලා කියන්නේ උඟාක් පාරිභෝගික වස්තු ලැබෙන ලොකු දානයක්. කල්ප වෘක්ෂ දාන කියලා අපි කියන්නේ සිතූ පැතු හැම දෙයක්ම බලපුවාම ඒ දාන තියෙනවා. කණ්ඩ බොණ්ඩ අනිත් ඕන දෙයකට පිළිසිදුව ඉන්න ඔසු ඉදළු ඕන දෙයක් තියෙන එකක් ඒ විදිහේ මහා යාගයක් තියෙන දවසක් එදා. උරුවෙල් කාශ්‍යප කල්පනා කරනවා එදා උදේ පාන්දර නැගිටලා අර මහා තාපසයා මහා ශ්‍රමණය අද මේ මගේ විශාල පිරිසක් මෙතෙන්ට රැස් වෙන වෙලාවේ නොසිටියා නම් හොඳයි කියලා. බුදුහාමුදුරනේ මේක දිව ඇසෙන් පේනවා. ඇහෙනවා දැනෙනවා. බුදුහාමුදුර මොකද කළේ? බුදුහාමුදුර එදා උදේ ඊල් දානවල දන්නට එතෙන්ට ගියේ නෑ. ඊළවසෙන් තමයි වෙලා සලකන්නේ ගියේ නෑ. බුදුහාමුදුර මොකද කළේ? තමන්ගේ එදිනෙදා කටයුතු ඉවර කළා. උන්වහන්සේ දහවල් දානය සඳහා උතුරු කුරු දිවයින්ට පිණ්ඩපාත යනවා. එදා උදේ ගියේ නෑ උරුවෙල් කාශ්‍යපගේ ආරාම පැත්තට. එදා ගියේ කොහටද? උතුරු කුරු දිවයින්ට ගියා පිණ්ඩපාතය. ගිහිල්ලා පිණ්ඩපාතය අරගෙන අනෝතප්ත විල ළඟට ඇවිල්ලා අවශ්‍ය පහසුකම් ලබාගෙන දානි වන්දලා ටිකක් විවේක සුවයෙන් ඉන්නකොට බුදුහාඳුර කල්පනා කළා මගේ මේ ධර්මය වෙනත් රටවලට දෙන්නට පුළුවන් නම් උගාක් වටිනවා. ඒ ජනයාවත් මුදුන්පත් පමුණවා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා එහෙම තැනක් උන්වහන්සේ 100ට නගමින් ඉන්න වෙලාවේදී අපේ මේ ධර්මද්වීපයේ වශයෙන් නම් කර තිබිච්ච මේ ශ්‍රී ලංකාව බුදුහාඳුරන්ට පෙනිච්ච බව මහා වග්ගයේ සඳහන් කරනවා. බුදුහාඳුරන්ට අන්නේ දවල් දාන වලදලා විවේක ඉන්න වෙලාවෙ තමයි බුදුහාඳුරන්ට මේ ලංකාවට එන්න ඕන කියලා ඒ පස්වෙනි දවසේදී පෙන්ලා තියෙන්නේ.
අර යාගයෙන් මග අරපු දවස. බුදුහාඳුරෝ හවස් වරුව එදා තමයි දුරුතු පොයේ දවස. දවස් 5කට කලින් තමයි උඩුවෙල් ගණපතිට බුදුහාඳුරෝ ඇවිල්ලා තියෙනවා. එදා දුරුතු පොයේ දවසේ බුදුහාඳුරෝ හවස් වරුවේ තමයි මයංගනේට වැඩියේ. මයංගනේට වැඩලා ඒ යක්ෂ දමනයෙන් පස්සේ අර සුමන් සමන් දෙවියන්ගේ ඒ සිද්ධ වලින් පස්සේ ආපහු යනවා අර ගිනිහල්ගෙට රාත්‍රියේ ගත කරා. 6 වෙනිදා උදේ පාන්දර බුදුහාඳුරෝ ඒ පැත්තට ගිය වෙලාවේදී ඔබ වහන්සේ ඊයේ වැඩිය නැත්තේ ඇයි කියලා ගුරුවරු කාශ්‍යප නිස්සබ්ද හිටියට පස්සේ දෙවනි පාරත් බුදුහාඳුරෝ කියනවා ඔබ අර මොකක් හරි හිතුවා නේද ඊයේ උදේ පාන්දර ඒක මන් දැනিলা ඒ නිසා මම ආවේ නැහැ. මොකද්ද හිතුවේ? අද උදේ මේ පැත්තේ නාවොත් හොඳයි. ඇයි එහෙම හිතුවේ? අර එන පිරිස බුදුහාඳුරගේ විශේෂත්වය දැකලා මෙයා අත්හැරලා බුදුහාඳුර ළඟට යයි කියලා. දැන් එහෙමනේ මිනිස්සු ඉන්නේ නේ දායකයොත් පන්සල් වලට සම්බන්ධ වෙන්නේ. එක එක තේරුම් නැතුව මොකක් හරි අදහසක් ඇතුව. අන්න ඒ නිසා වෙයි කියලා බයට තමයි උරුල් කාශ්‍යප අරම හිතුවේ. තමන්ගේ දායකයෝ ටික බුදුහාඳුර පැත්තට හැරෙයි කියලා. ඒක කිව්වට පස්සේ මේ උරුල් කාශ්‍යප හිතන මෙයාට මෙහෙම අනුන්ගේ සිත් දැනගන්නට පුළුවන් පරචිත්ත විඥාන ඥානිකුත් තියෙන කෙනෙක් බවයි මට තේරෙන්නේ. ඒ මොනවද වුණත් මෙයා rahat වෙලා නැහැනේ. සසර ගමන නවත්තලා නැහැනේ කියලා මෙයා හිතනවා. වෙනදී හත්වෙනි දවසේ බුදුහාමුදුරන් පාංශකූලයක් හම්බෙලා තියෙනවා. පාංශකූල වස්ත්‍රයක් හම්බෙලා තියෙනවා. මොනවද පාංශකූල වස්ත්‍ර කියන්නේ? පාංශකූල වස්ත්‍ර කියන්නේ පින්වත්නි එතන පංශු කියලා කියන්නේ පස්වලට. පස්වලින් ව්‍යාකූල වෙච්ච වස්ත්‍රය තමයි එතන පංශකූල බවට පත් වෙන්නේ. අපේ බුදුහාමුදුරු ජීවමාන කාලේ දැනුත් තියෙනවා. ඉන්දියාවේ ගියත් අපි දැකලා තියෙනවා. ඇස්වලට මිනිස්සු කෙනෙක් මරුණාම රෙදි වලින් ඔතලා අද අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ මේ ඔය මුස්ලිම් අය වැඩේ කරනවා. රෙදි වලින් ඔතලා ගිහලා කනතර විසි කරනවා. ඒ කාලේ දැනුත් එහෙම තියෙනවා සමහර කුලවල. ඔතලා විසි කරුවාට පස්සේ බුදුහාමුදුරු අනුදැන වදාරලා තියෙනවා සිව්පසය තුල පාංශකූල චීවරයේ උසස් ශීලයක් විදියට. කියන්නේ එහෙම ඔතලා දාපු රෙදි කෑල්ල අරගෙන කෑලි එකතු කරලා සූරක් මහ ගන්න බුදුහාමුදුරු අනුදැන වදාරලා තියෙනවා. ඒක තමයි පාංශකූල චීවරය කියලා කියන්නේ. ඒකට තමයි අර පාංශකූලෙදී අපි දැන් චාරිත්‍රාක් විදියට අර සුදුරෙද්දක් හාමුදුරුන්ට පිරිනමන. ඉස්සර නම් යාර 40ක් දුන්නා දැන් මේ විදියට කරෙන්නේ නැහැ. ඒ නිසා පාංශකූල දැන් පංශ කියලා කියන්නේ පස් ගෑවිච්ච අපවිත්‍ර වෙච්ච එකක්. ඒකෙත් ක්‍රම දෙකක් අටුවාව සඳහන් කරනවා. සල්ලි තියෙන ඇත්තෝ රෙදි දෙකකින් ඔතනවා. එක රෙද්දකින් ඔතල ඉවර වෙලා තව රෙද්දකින් ඊට උඩින් ඔතනවා. ඒ උඩින් එතන රෙද්දේ දූවිලි අඩුයි. යට රෙද්දේ මොනවද තියෙන්නේ? ඔළුවේ තියෙන පසුත් තියෙනවා. අර ශරීරයෙන් පිට වෙන සරවාදී ජරාවත් ගෑ වෙනවා. ඒ නිසා සල්ලි තියෙන ඇත්ත දෙවෙනි එකෙත් ඔතලා එහෙමත් ඒකත් ගන්නවා පාංශකූලවලට. බුදුහාමුදුරන්ට ওই විදිහේ වස්ත්‍රයක් හම්බ වුණා. මිනිහක් වතුපු වස්ත්‍රයක්. බුදුහාමුදුරුවෝ කල්පනා කළා මෙතන මේක හොද ගන්න දෙයක් නෑ නේද කියලා. මේක දැකලා ශක්‍ර දේවේන්ද්‍රයා එතන පොකුණක් ඇදුවා. ගිනිහල් ගේ ළඟ පොකුණක් ඇදුවා. බුදුහාමුදුරුවෝ ඒකට බහැලා ඕදන්න හදනකොට මේක අතුල්ලන්න තැනක් නෑ. උණු ද්‍රව්‍ය තියෙන නිසා ඒ වස්ත්‍රය අතුල්ලන්න ඕන. එහෙම හිතනකොට ශක්‍ර දේවේන්ද්‍රෝ ලොකු ගලක් ගෙනල්ලා එතනට තිබ්බා. ඒකේ අතුල්ලලක පිරිසිදු කරගත්තා. වස්ත්‍රය හොදලා බුදුහාමුදුරුවෝ නගින්න හදනකොට ටිකක් අපහසු තත්ත්වයට අල්ලන්න දෙයක් බැලුවා. අල්ලන්න දෙයක් නැහැ. ඒ ළඟ තිබුණ කුමුක් ගහ. කුමුක් ගහේ දෙයියෝ දැක්කා බුදුහාමුදුරන්ට මේ වෙලාවේදී උපස්ථාන කරනවා. ඒ අත්තක් නැව්වලු. නවල බුදුහාමුදුරන් අතට කිට්ටු කළා. ඒ අත්ත අල්ලගෙන තමයි උඩට ඇවිල්ලා ආපහු ගියේ.
ඊට පස්සේ දැන් මෙයාගේ තියෙන බුදුහාමුදුරන්ගේ තියෙන ප්‍රබලකම නිසා උරුවෙල් කාශ්‍යප මොකද කරන්නේ? උරුවෙල් කාශ්‍යප යන්න පටන් ගත්ත 7 වෙනි දවසේ ඉඳලා බුදුහාමුදුරු ඉන්න තැනට ඉතල බුදුහාමුදුරුවනේ මෙයා ඉන්න තැනට ගියාම එයාට පේනවා මෙතන තුන්නේ කලින් පොකුණක් මෙතන ගලක් තිබුණේ මේ කුඹුක් ගහේ අත්තක් මේ වැවට පාත්තල තිබුණේ මේ කොහොමද මේක උනේ කියලා බුදුහාමුදුරන් අහනවා. ඒ ගමනකෝ සක්‍රීය දෙවියන් මේක කරුවා කියලා විස්තර කිව්වා. ඔය විදිහට පින්වත්නි ගොඩාක් තියෙනවා මේ කතාවේ විස්තර කියාගෙන යනවා. මේවා තියෙන පුණ්‍යත්නි විනය පිටකේ මහා වග්ගපාලි කියලා පොතක් තියෙනවා. ඒ පොතේ තමයි මේ විස්තර තියෙන්නේ. උරුවෙල් කාශ්‍යප දමනය පිළිබඳ විස්තර කරන්නේ. මේ විදිහට පින්වත්නි 3500ක් ඉර්ධි ඔය කියාගෙන දැන් මම අතක් කිව්වනේ. මේ වගේ 3500ක් ඉර්ධි පවත්වන තෙක් බුදුහාඳුරෝ මෙයාව දමනය කරන්න උත්සාහ කළා. ඒ හැම වෙලාවකදීම උරුවෙල් කාශ්‍යප හිතනවා මෙයා මෙච්චර බලයක් තිබුණත් අනේ තාම රහත් වෙලා නැහැ. ඒ නිසා එයාට වඩා මම උසස් කියන කල්පනාව තමයි මෙයාගේ තිබුණේ. ඒ නිසා මෙයා කල්පනා කරුවා බුදුහාඳුරු ඊට පස්සේ කල්පනා කරනවා. මෙයා ළඟට ගිහිල්ලා උරුවෙල් කාශ්‍යප ළඟට ගිහිල්ලා මේ කරුණු පහදා දීලා මෙයාව විනාශ කර ගන්න ඕන. බුදුහාඳුරු යනවා 3500ක් ඉර්ධි ප්‍රාතිහාර්ය පාලා උරුවෙල් කාශ්‍යප ළඟට ගිහගෙන කාශ්‍යප ඔබ රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි. ඔබ ඔහොම හිතුවට ඔබ රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි. එපමණක් නොවේ ඔබ රහත් මගවත් දන්නේ නැහැ. එපමණක් නොවේ ඒ මාර්ගයේ තියෙන ප්‍රතිපදාවක්වත් ඔබ දන්නේ නැත කියලා මේ උරුවෙල් කාශ්‍යපව සංවේගයට පත් කරනවා. මේ උරුවෙල් කාශ්‍යපව සංවේගයට පත් කරනවා. පිනත් සංවේග කියන වචනය අපේ ධර්මයේ තුල තාම වටින වචනයක්. ඔබත් දැනුවත් වෙලා ඇති ඊටාම වටින වචනයක්. නිබ්බින්දිතා කියන වචනේ වගේම ඊටාම වටින වචනයක් සංවේග කියන වචනය. පිනත් සූත්‍ර පිටකේ සුත්ත නිපාතේ තියෙන සූත්‍රය සංවේජනීය කියන සූත්‍රයක්. ඔබ මේක අහලා තියෙනවා. සූත්‍රේ නම අහලා නැතුණාට සංවේජනීය සූත්‍රය තමයි තියෙන්නේ පින්වත්නි. බුදුහාඳුරෝ තමගේ ශ්‍රී මුඛ දේශනාවෙන් දේශනා කරනවා ඔබ යම් කිසි කෙනෙක් මම ඉපදිච්ච තැන බුදු වෙච්ච තැන ධම්සක් පැවතුම් සූත්‍රයේ පවත්වපු තැන මා පිරිනිවන් පාපු තැන පිරිනිවන් පාන තැන ඔබට සියසින් දෙකක වලා ගන්න පුළුවන් නම් ඒ තැන් වලදී ඔබ සංවේජනීය තත්ත්වයටපත් වෙන්න ඕන. ඔබ මේක අහලා තියෙනව නේද කලින්? දඹදිව යනකොට බලන්න ඕන 4 ස්ථානිය. ඒක තියෙන්නේ සංවේජනීය සූත්‍රයේ තියෙන්නේ. ඒකද බුදුහාඳුරු කියනවා මේව දැකලා සංවේජනීය වෙන්න කියලා. සංවේජනීය කියලා කියන්නේ තේරුම සංවේගයටපත් වෙන්න කියලා. පින්වත්නි අපි ඉස්සර මලගෙවල් වල බැනර් වල ගැහුවේ ආවලා මියා පිනද අපේ ශෝකේ ප්‍රකාශ කරමු කියලා නේද කිව්වේ? අපි ශෝක වෙමු කියලා කිව්වේ නේද? ශෝකය කියන්නේ පින්වත්නි අකුසලයක්, දුක. ශෝක වීම දුක. ඒ නිසා ඒකට නිවැරදි ධාර්මික වචනේ තමයි සංවේග කියන වචනේ. පින්වත් සංවේදනීය සංවේග කියන එකේ තේරුම යමක් දැක්කට පස්සේ දැක්ක දේ පිළිබඳ කෙනෙක් යථාබෝධය ලබනවා නම් Taman දැක්ක දේ පිළිබඳ යථාබෝධය ලබනවා නම් ඒක තමයි සංවේගය කියලා කියන්නේ. අපි මිනිහක් බලන්න ගියාම අපේ හිතවතුන්ගේ අපේ කෙනෙකුගේ මිනිහක් බලනකොට අපේ දිහා බලලා දැකලා දුක් වෙන්න නරකයි. අපේ ධර්මයේ දුක් වීම පව දුක් වෙන්න පව වැඩි. මේ සසර යනවා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ඒ දිහා බලලා යථාබෝධය ලැබීම කරන්න. යථාබෝධය ලැබනවයි කියලා කියන්නේ පළවෙනි පියවර තමයි මමත් මේ වගේ යම් මේ ජීවිතය තුළ යම් කිසි දවසක පෙට්ටික මිදිස උඩු වෙලිය අතර වැටෙනවා. ඒ අවබෝධය යථාබෝධය. එහෙම මැරෙනවා නම් මෙයා මැරුණේ කොහොමද? මම මැරෙන්න ඕන කොහොමද කියලා සසඳන්න ඕන.
අපවිත්‍ර ජීවිතයක් ගත කරපු කෙනෙක් මැරලා ඉන්නව දැක්කොත් මම ඒ වගේ මැරෙන්නේ නැහැ කියලා හිතනවා නම් යථාභූතය ලැබීම. මම මැරෙන්නේ කොහොමද? අමතක වෙන්න ඉස්සර කියන්නට ඕන අපි ඔක්කොම වයසක ඇත්තෝ. තරුණ කියලා කවුරුත් හිතන්න එපා. වයස අඩු කෙනෙක්වත් හිතන්නේ අපි වයස නැහැ කියලා. වයස කියන එක ආයුෂ කියන එකේ පාලි වචන තේරුම. ආයුෂ තමයි එනකොට එන අරන් ඉන ගානක් තියෙනවා. ඊට පස්සේ අම්මා අවුරුදු 102ක් හිටියා. තාත්තා 85ක් හිටියල මම ඉන්නවා කියලා එහෙම න්‍යායක් නැහැ. නේද? අවුරුදු 5 ළමයා මරලා එල්ලලා අවුරුදු 34 අම්මත් එල්ලෙනවා. පෙරේද පත්තරේ තියෙනවා. අම්මා මරලා එල්ලනවා. ඒතකොට අර ළමයාගේ අවුරුදු 5යි අම්මගේ වයස 34යි. තරුණයි කියලා හිතන්නට එපා. අපි ඊළඟ මොහොතේ මැරෙන මිනිස්සු. අපි වයසකත් කියලා හිතන්න. ඉතින් ජීවත් වෙන හැම තප්පරයක් තුළම පවෙන් ඈත් වෙලා පින් සිද්ධ වෙන කුසල් වැඩෙන වැඩක් කරන්න. මම මේ කියන්නේ මුළු කතාව තුළ සාරේකයි තියෙන්නේ. ධර්මයේ හැසිරෙන්න කියන එක තමයි කියන්නේ. සාමතක වෙන්න ඉස්සෙල්ලයි ඒක මම කියන්න ඕනකම. ඒ නිසා මේ උරුවෙල් කාශ්‍යපට බුදුහාඳුරෝ ඔබ රහත් වෙලා නැහැ. ඔබ මග දන්නෙත් නැහැ, ප්‍රතිපත්තිය දන්නෙත් නැහැ කියලා බුදුහාඳුරෝ මෙහෙම කියනකොට උරුවෙල් කාශ්‍යප බුද්ධිමත් පුද්ගලයෙක් සයාට තේරුම් ගියා මොකක්කෝ සංවේගීනීය කාරණාවක්. මොකද තේරුම් ගිය කාරණා? අනේ ඇත්තටම මම පිළිබඳව මම දැනගෙන තියෙන්නේ ඇත්ත සැටි නෙවෙයි. ඇත්ත සැටි නෙවෙයි. මුන්වහන්සේට පුළුවන්කම තිබුණා පරිචිත්ත විඥාන ඥානින් දැනගන්න. මේ මගේ ඉදිරිපිටේ ඉන්න පුද්ගලයාට පුළුවන් කිව්වනේ අර හිතපු දේ දැනගත්තනේ බුදුහාමුදුරුවෝ. හිටියේ නැත්තම් හොඳයි කියලා එදානේ ලංකාවට ආවේ. ඒ නිසා එවැනි කෙනෙක් මේ විදිහේ දෙයක් කියනකොට මම පොඩ්ඩක් හිතන්න ඕනේ කියලා මේ උරුවෙල් කාශ්‍යප සංවේගයටපත් වෙලා සංවේජනීය තත්ත්වයටපත් වෙලා බුදුහාමුදුරන්ගේ දෙපා මුල වැඳ වැටෙනවා. අනේ ස්වාමීනි මට සමා වෙන්න කියලා. මට සමා වෙන්න කියලා වැඳ වැටෙනවා. වැඳ වැටුණාට පස්සේ බුදුහාමුදුරෝ මේ ඊට පස්සේ උරුවෙල් කාශ්‍යප කියන වැඳ වැටලිලා අනේ ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශය ඇත්ත වෙන්න පුළුවන්. ඔබ වහන්සේගේ ශාසනය තුල මා පැවිදි කරගන්න කියලා ඉල්ලනවා. වහන්සේගේ ශාසනය තුල මා පැවිදි කරගන්න කියලා ඉල්ලනවා. ඒක වුණ බුදුහාමුදුරුවෝ උරුවෙල් කාශ්‍යපට කියනවා. මේ විස්තර ඔබ කලින් අහලා තිබුණාද? කලින් අහලා තියෙනවද? උරුවෙල් කාශ්‍යපට කියනවා කස්සප ඔබ 500කට නායක ගුරුවරයෙක්. ඔබ 500කට නායකත්වයේ දරන ගුරුවරයෙක්. ඒ නිසා ඔබේ තනි මතයට එහෙම වෙන්නේ නැතුව ඔබේ ශිෂ්‍යයන් සමගිව සාකච්ඡා කරලා අනතුරුව කිසියම් තීරණයක් ගන්න කියලා බුදුහාමුදුරුවෝ ඉල්ලීමක් කරනවා. බලන්නකො පින්වත්නි එදා බුදුහාමුදුරුවෝ ඊට පැටි අද ලෝකෙ හිතන ඇති. නිසා පින්වත්නි එහෙම ගත්තාම මොනතරම් වෙනත් ආගම් නැත්තෝ අපේ මේ බෞද්ධයත්වම රවට්ටන මේක වෙනස් කරලා මේ උත්තම ධර්මයේ මනුස්ස ධර්මයට හානි කරන්න මොනතරම් විපත් කරනවද කියලා අපිට තේරෙනවා. පින්වත්නි අපි මේ ගැන මුසලෙන්නේ නැහැ. ධර්මයේ පිළිබඳ අවබෝධය තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ එයාට කියන බුදුහාමුදුරුවෝ නැත්තම් වෙලද එන්න මහාන කියලා කියන්න තිබුණා. ඔබේ ගෝලිය ටිකක් ගිහලා එක්කන් එන්න කියලා කියන්න තිබුණා. එහෙම කිව්වේ නෑ බුදුහාමුදුරුවෝ. පින්වත්නි මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍රය උපාලි සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ දෙක පොතේ. උපාලි කියලා කියන්නේ නිගණ්ඨනාත පුත්තගේ ප්‍රධානම දායකයා සිටුවරේ. ඒ නිගණ්ඨනාත පුත්තට සියලු ආකාරයෙන් නොඑක ආකාර සත්කාර සම්මාන කර උපාලි. එයාගේ ඕනම දෙයකට ඉදිරිපත් වෙන්නේ එයා. ඒ අනුව දවසක් බුදුහාමුදුරුවෝ ළඟට එනවා. බුදුහාමුදුරුවෝත් එක්ක වාද කරන්න උපාලි පරදිනවා. පරදිලා බුදුහාමුදුරුවෝ කෙරේ පෑදිලා. ඊට පස්සේ මම නිගණ්ඨනාත පුත්තට දානයක්වත් දෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ ඉදිරි ප්‍රකාශ කරනවා. වෙනත් බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේදී කියනවා උපාලි ඔබ ඉසේ වෙන්නට එපා. ඔබ කරගෙන ආපු මේ දානමාන කටයුතු දිගටම කරන්න. ඒ තරම්
සත්පුරුෂ විදියට තමයි අපේ ධර්මයේ තුල අපේ ශාස්ත්‍රීයත්වයේ කැපිපෙනෙන්නේ. ඒ විදිහට විස්තර ගොඩක් තියෙනවා උපාල සූත්‍රය එකක් බලන්න ඔබට හම්බෙච්ච එක. ඊළඟට බුදුහාමුදුරුවෝ කුට පස්සේ උරුවෙල් කාශ්‍යප තමගේ ශිෂ්‍යෝ 500ම රැස් කරවලා 500ට කියනවා ඔබලා දැනුවත් කරන්න මම මේ රැස් කරුවේ මම මේ පැමිණ සිටින මහා ශ්‍රමණයන් වහන්සේගේ ශාසනය පැවිද්ද ලබනවා. ඒ නිසා මට ඒ පිළිබඳ ඔබේ අදහස් දැනුවත් කරන්න කියලා කියනවා. ශිෂ්‍යෝ 500ම කතා කර එකවර කියනවා. ස්වාමීනි ඔබ වහන්සේ යනවා නම් අපිත් එනවා. නමුත් අපි මීට කලින් යන්නට හිටියේ උන්වහන්සේ කෙරෙහි අපේ ඇතිවීම ඇතිවෙච්ච පැහැදීම තුල උන්වහන්සේ මෙතෙක් දක්වපු ඉරිදි ප්‍රාතිහාර තුල අපි පැහැදිලා හිටියේ. එහෙම පැහැදිලා හිටියේ අපි ඔබතුමාගේ අවසර නැතුව යන්න බැරි කම හිටියේ. ඒ නිසා අපිත් එනවයි කියලා මේ 500ම කියලා බුදුහාමුදුරු ළඟ මහාන වුණා. 500ම කියලා මහාන වුණා. පින්නත් මේගොල්ලෝ ජටිලයෝ. ජටිලයෝ කියලා කියන්නේ ජටාවක් දරපු නිසා. ජටාව කියන්නේ මොකටද? ඒක නෙවෙයි පින්න. දැන් අපි අද ජටාව කියන්නේ ඒකට. දැන් මේ පාකිස්තානයේ සීක්කාරු එහෙමද දාන්නේ මේ විදිහක. මේ ජටාව කියලා කියන්නේ මේගොල්ලෝ කොණ්ඩේ කපන්නේ නැහැ, රවුල කපන්නේ නැහැ. කොණ්ඩේ කපන්නේ නැහැ, රවුල කපන්නේ නැහැ. පීරන්නේ නැහැ. එහෙම නැතු වුනහම මේ කොණ්ඩේ ස්වභාවයක් තියෙනවා. ටිකක් කල් යනකොට මේවා එකට එකතු වෙලා මේ යට තියෙන හැම එකතු වෙලා මේවා ඇලෙනවා. ඒකට වචනයක් තියෙනව නේද? ඒකට තියෙන වචනයක්. එහෙම ඇලිලා මේක උඩ නිකන් කොණ්ඩයක් වගේ හැදෙනවා. ඊට පස්සේ මෙහි ඉල්ලෙන කොණ්ඩේ අරගෙන ඊට උඩින් මෙහෙම දාලා ඉටලා. දැන් උත්තෝ ඉන්නේ ಜಾති කට්ටිය කොණ්ඩේ බඳින කට්ටිය. ඒ වගේ වෙනම තොප්පියක්වත් රෙද්දක්වත් දාන්නේ නැහැ. මේ තුල මේවා බැඳිලා මස් වලින් හැදුනාට පස්සේ තමන්ගේ දිග කොණ්ඩේ අරගෙන මේක උතලා තමයි ඒගොල්ලෝ තපස් කොන්ට්‍රැක්ට් එකේ. ඒ නිසා මේගොල්ලෝ මොකද කරන්නේ? පැවිද්දට කලින් මේ 500ම කතා වෙලා මේවා ඔක්කොම කපලා ඒක වෙනම අරගත්තා. විසකස් බෑවා. විසකස් බානකොට මේක එනවා. මේකෙන් මුල කැපෙනකොට මේක ගැලවිලා එනවා. මේව අරගත්තාට පස්සේ මේ ඔක්කොම ඉතියේ නිරංජනාව ගංගාසබඩයි. ඒ අසබඩ මේකයි ඒකලගේ තවුස් පිරිකර. තවුස් පිරිකර කියන්නේ අනිකිසුවක් නෙවෙයි. දැන් අපි ආඳුරු ගමන බිමනක් යනකොට ගෙනියන මල්ලක් තියෙනවා. ඒ විදිහේ මල්ලක් වගේ තවුස්කමට අවශ්‍ය කරන පෙරහන් කඩ තෙල් කුප්පිය එතනින් ගියාම ඒ විදිහ භාණ්ඩ කීපයක් තියෙනවා. ඒවත් ඔක්කොම අර ගඟට දැම්මා. දාලා පාවෙලා පල්ලෙහාට යනකොට පල්ලෙහා තමයි නදී කාශ්‍යප සහෝදරයා හිටියේ. එයා හිතුවා අපේ අයියලට මොකක් හරි අනතුරක් වගේ පේන්නේ අපියන් කට්ටිය බලන්න කියලා 300ත් එක්කම උඩහට ආවා. එනකොට 500ම පැවිදි වෙලා ඉන්නවා දැකලා කාරණේ තේරුම් අරගෙන ඒ 300ත් පැවිදි වෙනවා. ඊපස්සේ ඒගොල්ලෝගේ වත්ගල් වල පල්ලෙහා දැම්මට පස්සේ ඒ ඔක්කොම ගිහිල්ලා පල්ලෙහාට යනකොට ගඟ පහළට යනකොට ගයා කාශ්‍යප හිටියා. එයත් ඇවිල්ලා 200ක් එක්ක පැවිදි වුණා. බුදුහාඳුරෝ මේ 1000ම අරගෙන ආපහු බුදුගයාව පැත්තට යනවා. බුදුගයාව පැත්තට ගිහිල්ලා ගයා ශීර්ෂයට නැගලා ගලක් උඩ නැගලා මේ ඇත්තන්ට බුදුහාඳුරෝ ආදිත්ත පරියාය කියන සූත්‍රය දේශනා කරනවා. ආදිත්ත පරියාය සූත්‍රය. පින්නත ආදිත්ත පරියාය සූත්‍රය දේශනා කරලා අවසන් වෙනකොට මේ 1000ම අරහත්ත්වයටපත් වෙනවා. පින්නත ආදිත්ත පරියාය සූත්‍රය තුල තියෙන අපේ ධර්මයේ තුල තියෙන වචන දෙකක් ආදිච්ච කියලා එකක් තියෙනවා. ආදිච්ච කියලා කියන්නේ සූර්යයාට කියන නම. බුදුහාමුදුරන්ට තියෙනවා නමක් ආදිච්ච බන්දු කියලා. සූර්යාගේ ඥාතිය කියන අදහස් තමයි කියන්නේ. බුදුහාමුදුරු සූර්යාගේ ඥාතිය. සූර්යාගේ කිරණ ආලෝකයේ මුළු ලෝපුරා පැතිරෙනවා. සාමේ බුදුදහම මුළු ලෝපුරා පැතිරිය යුතු තරම් වටිනා දහමක් බව ආදිච්ච බන්දු කියන සූත්‍රය තුලින් පැහැදිලි වෙනවා. ඊළඟට ආදිත්ත සූත්‍රය තුල කියවෙන්නේ මේ අපි ළඟ තිබෙනා වූ ගිනි ගන්නා වූ ස්වභාවය පිළිබඳ විස්තරයක්. ආදිත්ත කියන්නේ ගින්නට. ගින්නෙන් පිච්චෙනවට. පින්වත්නි
අපි ළඟ තියෙන සියලු දේවල් වලින් පිච්චි තමයි අපි මේ ඉන්නේ. උදාහරණ වශයෙන් ඒ සූත්‍රයේ කියවෙනවා. අපේ ඇස චක්කු ඇස නිසා අපි ගිනි ගන්නවා. ඇසෙන් දකිනවා රූප. රූප නිසා අපි ගිනි ගන්නවා. දැන් මෙහෙම කියන යනකොට ටිකක් කියාගෙන යනකොට ඔබ ඇත්තන්ට අහලා තියෙන බණුත් එක්ක තේරෙන්න ඕන. ඇයි ඇස නිසා ගිනි ගන්නේ? ඇයි රූපයක් දැකලා ගිනි ගන්නේ? ඒ නිසා විඥානයක් ඇති වෙනවා. ඇහෙන් රූපයක් දැක්කාම ඒක අඳුරගෙන හැඟීමක් ඇති වෙනවා. ඒක තමයි විඥානය කියන්නේ. හැඟීම තුළ අපි හිතක් හදාගන්නවා. මෙයා මගේ එක්කෙනා, ලස්සන එක්කෙනා, කැත එක්කෙනා, මගේ හතුරා ඒ විදිහ ඇති කරගන්නවා. ඒක තමයි විඥානය කියලා කියන්නේ. එතකොට මේක හැදෙන්නේ මේ ඇහැයි රූපයයි විඥානයයි ස්පර්ශ වෙච්ච නිසා. මේ තුන ස්පර්ශ වෙච්ච නිසා. ඇහි ස්පර්ශය කියන එක ගින්න. ඒ තුල අපි ගිනි ගන්නවා. ඊට පස්සේ ඒ තුල ඇති වෙන වේදනාවල් තුනක් තියෙනවා. ඒ වේදනා තුනක් ගිනි. අපි සැපයි කියලා බාරගත්තට මං ගියම කොහෙටත් කිව්වා අපි සැපයි කියලා බාර ගන්න හැම දෙයක්ම ගින්නකින් තමයි ඉවර වෙන්නේ. අපි ඉපදෙනකොට අපේ අම්මලා සතුටු වෙන්න ඇති නේ? අපි මැරෙනකොට සතුටු වෙනවද? නෑ. මේ ගින්නක් එක්ක අපි ආවේ. සාය විදිහට ගොඩාක් උදාහරණ කියන්න පුළුවන් වෙලාව බොහොම ගිහිල්ලා. ඒ නිසා ඇස රූපය ඒ තුල ඇති වෙන සිතුවිල්ල, ඒ සිතුවිල්ල මත කරන ස්පර්ශය, ඒ තුලින් ඇති වෙන්නා වූ වේදනා තුන, සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනා තුන මේ සියල්ලක්ම ගිනි. ඒ වලින් පිච්චි තමයි අපි මේ ඉන්නේ. මෙන්න මේ යථ අවබෝධයේ තේරුම් ගැනීම තමයි විතරක් නෙවෙයි. ඒ වගේම තමයි කන, නාසය, දිව, මේ කය සහ සිත කියන සලආයතන වලින් අපි ගිනි ගන්නවා. අපි ගිනි ගන්නවා. මෙන්න මේ ගින්න නිවීම තමයි බුදුරජාණන් වහන්සේ අපිට මෙන්න මේ ගින්න නිවීම තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ. චතුස්සත්‍ය අවබෝධය තුළ අවිද්‍යාව නැති කිරීම තුළින් ලබා ගන්නා වූ නිර්වාණ සාක්ෂාත්ය. මෙන්න මේක තමයි ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ අර දහසක් උරුවල් නදී ගයා කාශ්‍යප ඇතුළු ශිෂ්‍ය පිරිසට දේශනා කළා. ඒ අත්ව නිවන් දැක්කේ. ඇයි අපි නිවන් දකින්නේ නැත්තේ? ඇයි අපිට මේක පේන්නේ නැත්තේ? පින්නත් අපි මේක තේරුම් ගන්න එනකොට අපි මේක පොඩ්ඩක් අල්ලු කරනවා. පොඩ්ඩක් කොහොමින් මට තව වැඩක් තියෙනවා. පොඩ්ඩක් කොහොමින් තව වැඩක් තියෙනවා කිය අපි මේක ටිකෙන් ටික ප්‍රමාදයේ දෙනවා. අපිට පුළුවන්කම තිබෙනවා නම් මේක එක්කම රැඳෙන්න. පැවිදි ජීවිතය තමයි ඒකට ඔබිනව දෙය. මොකද පැවිදි වෙච්ච අපේ හාමුදුරුවන්ට ගියෝ පවරන නොයෙක් කාර්යභාරය නිසා උන්වහන්සේලාටත් ඒවට කාලය නැතුව ගිරලා. ආරණ්‍යගත වෙච්ච ඇත්තන්ටත් එහෙම වෙලා තියෙනවා. ඒ නිසා මෙතන ලොකු ගැටලුවක් තියෙනවා. ඒව ගැන අපි පස්සේ කතා කරමු. මේ පිළිබඳව අවසාන වශයෙන් මේ සූත්‍රයේ කියනවා බුදුහාමුදුරන්ගේ දේශනා තුනක් තියෙනවා. බුදුහාමුදුරු දේශනා තුනක් ගැන විස්තර කරනවා. පළවෙනි එක තමයි ආදේශන ප්‍රාතිහාර්ය. ආදේශන ප්‍රාතිහාර්ය. දෙවෙනි එක තමයි 이르දි ප්‍රාතිහාර්ය. තුන්වෙනි එක තමයි අනුශාසනා ප්‍රාතිහාර්ය. ආදේශන ප්‍රාතිහාර්ය කියන්නේ පින්වත්නි ඔය අන්තර් මන්ත්‍ර බලෙන් යමක් කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කළා නැහැ. බුදුහාමුදුරු ගැන මම කලින් කතා කරන්නත් කියලා තියෙනවා. මේ ලෝකෙ තියෙන කිසි දෙයක් බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරුවේ නැහැ. ඒව හැම තිබිච්චාව එක්කෙනෙක්ට ප්‍රයෝජන ගන්නවා නම් ගහකට ගලකට මැද ප්‍රයෝජන තියෙනවා නම් ඒ වගේලු කරගත්තා. නමුත් ඊට වඩා ප්‍රයෝජන තියෙනවා මගේ මේ කාරණා තුල. ඒ නිසා එක්කෙනෙකුට ඕන නම් ඒක අත්හැරලා මේකට එන්න පුළුවන්. ඒ විදිහේ දේශනා තමයි බුදුහාමුදුරු දේශනාව තියෙන්නේ. ආදේශනා ප්‍රාතිහාර්ය කියලා කියන්නේ ඒකට. කෙනෙකුට පුළුවන්කම තිබෙනවා යంత్ర මන්ත්‍ර බලෙන් තමන්ගේ සිත දියුණු කරලා ධානය වඩලා යම් විපර්යාස කරන්න. යම් විපර්යාස කරන්න පුළුවන්කම තියෙනවා. ඔය දීඝනිකායේ දෙවෙනි සූත්‍ර පොතේ තියෙන පාඨක කියලා සූත්‍රයක්. පාඨක සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පිණ්ඩපාත වඩිනවා සුණක්කත්ත කියන තමන්ගේ ගෝලයක් එක්ක භික්ෂුවක් එක්ක. එහෙම වඩන වෙලාවේදී සුණක්කත්ත තනිපයින් හිටගෙන ඉන්න තාපසයෙක් දැකලා හිතනවා අනේ මෙයා නම් රහතන් වහන්සේ කෙනෙක් කියලා. එයා කෝරක්කත් තියාගෙනම රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතනවා.
බුදුහාඳුර මේක දකිනවා පින්නපාත වඩනකම. බුදුහාඳුර අහනවා සුණක්කත්තගෙන්. තමන්ගේ ශ්‍රාවක භික්ෂුව අහනවා ඔබට මෙහෙම දෙයක් හිතුණා නේද කියලා. බුදුහාඳුර කියනවා සුණක්කත් ඔබ එහෙම හිතුවට ඔබ බලන්න මෙයා තව සතියකින් බඩේ ආබාධයක් ඇදලා මැරිලා ගිහිල්ලා මෙයා කාලකංජක කියන අපාය ඉපදිනවා. කාලකංජක කියන්නේ අසුරනිකායි. තව සතියකින් මෙයා ඉපදිනවා. මේක අහගත්ත සුණක්කත් ගිහිල්ලා අරයට කියනවා පොරක් කට්ටියට. බුදුහාඳුර කියන දේවල් වරදි නැවම ටික පරිස්සම් වෙයන්. ඒ නිසා මෙහෙම කියලා කෑමෙන් බීමෙන් පරිස්සම් වෙන්න. එයා පරිස්සම් වුණා. නමුත් පින්වත්නි 7 වෙනි දවසේ මෙයා වළඳපු දෙයක් බඩේ අමාරුවක් හැදිලා මෙයා මැරෙනවා. මැරලා ගිහිල්ලා කාලකංජක කියන പ്രേත ලෝකෙ ඉපදෙනවා. ඉපදුනාට පස්සේ බුදුහාඳුරෝ ළඟට ඇවිල්ලා කියන සුණක්කත් ස්වාමීන් වහන්සේ කියපුදී ඇත්තටම සිද්ධ වුණා. එයා මැරුණා. ඔබ දන්නවද සුණක්කත් එයා දැන් කොහෙද ඉන්නේ කියලා? ඔබ අහන්න ගිහිල්ලා එයා කොහෙද ඉන්නේ කියලා. ඔබ යන්න කනත්තර ගිහිල්ලා එයාට තට්ටු කරලා අහන්න ඔබ දැන් කොහෙද ඉන්නේ කියලා. මැරිච්ච මිනිස්සුන්ට කතා කරන්න පුළුවන්ද? එහෙනම් ඇයි බුදුහාඳුරෝ එහෙම කියන්නේ? ඇයි එහෙම කරන්නේ කියන්නේ? එහෙම කරන්න පුළුවන් විදි තියෙනවා මේ ලෝකයේ තුල සොයාගත්ත දේවල්. බුදුහාඳුරුත් එහෙම දෙයක් කළා. මෙයා මැරිලා ගිහලා ඉපදුනේ කාලකංජක අපාය. ඒක අසුර ලෝක කියලා කියන්නේ. ඒ ඉපදුන කෙනාට බුදුහාඳුරු සුණක්කත් අතන්ට යනකොට කනත්තර යනකොට බුදුහාඳුරු අදිස්ථාන කරනවා. ඒ කාලකංජකේ ඉපදිලා ඉන්න කෙනා මේකට ආරූඪ කරනවා. මේ මලමිණියට ආරූඪ කරනවා. ආරූඪ කරපන් සුණක්කත් කියලා මලමිණියට අත තියෙනකොටම මලමිණිය නැකටලා කියනවා මං දැන් ඉන්නේ කාලකංජකේ කියලා ආපහු වැටෙනවා. ඒවා ආදේශනා ප්‍රාතිහාර්ය. එහෙම දේවල් කරන්න පුළුවන්කම තියෙනවා. ඒවට තමයි මිනිස්සු රැවටලා පස්සේ යන්නේ. කොච්චර යනවද එක එක හාමුදුරුවෝ පස්සේ බුදුහාමුදුරුවෝ ආභරණ ඉපදුණා කිව්වම ඒත් යනවා. අවුරුදු 2500ක් තිස්සේ බණ පොතේ තියෙන බුදුහාමුදුරුවෝ ඉපදුනේ අහවල් තැන කියලා. කෙමුළුවත කියලා. ඒත් යනවා. 100 ගණන් යනවා. ඒ නිසා එහෙම ගත්තාම බුදුහාමුදුරුවෝ ඒ විදිහේ දේවලුත් කියලා තියෙනවා. කිසි දෙයක් හෙලා දැකලා නැහැ. එහෙම තියෙනවා. ඊර්ති ප්‍රාතිහාර්ය කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝගේ දේශනාවේ තියෙනවා හිතලා නිම කරන්න බැරි කාරණා 4ක්. ඒක එකක් තමයි ඉර්ධිය. කම්ම විපාක ගැන හිතලා ඉවර කරන්න බෑ. ඉර්ධි විශේෂ ගැන හිතලා ඉවර කරන්න බෑ. බුද්ධ විශේෂ ගැන බුදුහාමුදුරුවෝ ගැන හිතලා ඉවර කරන්න බෑ. ලෝක විශේෂ ගැන හිතලා ඉවර කරන්න බෑ. ලෝක ගැන හිතන්න ගත්තොත් මේ ලෝක මෙතන ඉවර වෙන්නේ නැහැ. අහර ලෝකෙ ඉවර නැහැ මේ ලෝකේ. මේ වගේ සක්වලව මේ විදිහේ සක්වල 10000 අපේ ක්ෂේත්‍රය තුල තියෙනවා. 20000 30000 අපේ මන පොතේ තියෙනවා. ඒ නිසා මේ විදිහේ දේවල් තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඒ ආදේශනා ප්‍රාතිහාර්ය ඒ විදිහට කළා. ඒ ඕන තැනට. ඊළඟට ඉර්ධි ප්‍රාතිහාර්යයත් බුදුහාමුදුරුවෝ මෙතනම 3500ක් කරලා පෙන්නනවා. ඒ එකකින්වත් මේ අය යටපත් කරන්න බැරුව. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ ආදිත්ත පරයාය සූත්‍රේ අනුශාසනා ප්‍රාතිහාර්ය. අනුශාසනා ප්‍රාතිහාර්ය කිව්වේ යම් කිසි යහපත් දෙයක් කියලා දීලා එයාට වටහලා එයා වෙනස් පුද්ගලෙක් බවට පත් කරනවා. ඒ වගේ බුදුහාඳුරු මෙයාට කිව්වා ඔබ රහත් වෙලා නැහැ. ඒ නිසා ඔබ මේ දේ කරන්න කියලා කිව්වට පස්සේ බුදුහාඳුරු ඒ ආදිත්ත පරයාය සූත්‍රේ බණ දේශනා කළා. පින්වත්නි අද දුරුත පොයේ දවසේ ඔබට මේ වෙලාව මෙතෙක් වෙලා මම මහත්කලා මේ කරුණ මතක් කළේ පින්වත් ඔබ අතරින් එක්කෙනෙක් හරි මේක තේරුම් ගන්න උත්සාහ කළා. අපි තේරුම් අරගෙන ඉන්නවා. නමුත් අපිට සාමාන්‍යයෙන් අර මම කිව්වා බාධක තියෙනවා. පුළුවන් තරම් ඉක්මනින් මේ බාධක දුරු වේවා කියන එක තමයි සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගෙන් අපි ඉල්ලන්නේ. අපි ඒවා බාධක මුදා හැරලා අපි නියමිත මකට දාන්න. ඒ විදිහේ කාරණා බණපතේ ඕනකම් තියෙනවා. ඒ නිසා එහෙම කරගන්න පුළුවන්කම තියෙනවා. පුළුවන් තරම් ධර්මයේ හැසිරෙන්න, ධර්මයේ තේරුම් ගන්න, ඒ තේරුම් ගත්ත ධර්මයේ තුල ක්‍රියාත්මක වෙන්න, ඒ අයට තමයි මේ ධර්මයේ ගුණ තියෙන්නේ. නැත්තම් බණ ඇහුවම තියෙනවා. 100ක් තියෙනවා නම් 10ක් ලැබුණොත් ඇද්ද? ලකුණු පාස් වෙන්න. බෑ 50කටත් වැඩියෙන් ගන්න ඕන. ඒ නිසා සියලු ලකුණු ටික ගන්න පුළුවන් විදිහට අපි මේ ධර්මයේ තුල හැසිරීලා උත්තම බුද්ධ උපහාරයක් බුද්ධ පූජාවක් කරන්නට අපි සියල්ලෝ සුදුසුසෝ බවට පත් වෙමු කියන ප්‍රාර්ථනාවෙන් අද දේශනාව මම අවසන් කරනවා. හැම දිනකටම ඉක්මන් අවස්ථාවකදී මටත් එක්කම ඉක්මන් අවස්ථාවකදී මේ ධර්මය අවබෝධ වෙලා සුවපත් වේවා කියන ප්‍රාර්ථනාව, මේ දුකින් මිදෙත්වා කියන ප්‍රාර්ථනාව අපි හැමදෙනාම ප්‍රාර්ථනා අදිෂ්ඨානයක් කරගන්න. ප්‍රාර්ථනාව දිගට යන එකක්, අදිෂ්ඨානයේ වේලෙම සාර්ථක කරගන්න ඕන එකක්.
ප්‍රාර්ථනාව අදිස්ථානයක් කරගෙන අපි මේ කටයුතු සාර්ථක කරගමු. කවුරුත් එක්ක මේ ධර්මය අසන්න දෙවියෝ ඉන්නට පුළුවන්. දෙවියන්ට පින් දීලා මළගියත්තන්ට පින් දීලා අපි අවසන් කරමු. සාදු සාදු සාදු. කායේන වාචා චිත්තේන පමාදේන මයාකත අච්චයන් කම්මේ බන්තේ බෝරිපඤ්ඤ තතගත අච්චයන් කම්මේ ධම්ම සම්දිට්ඨික අකාලික අච්චයන් කම්මේ සංඝ සුපටිපන්න අනුත්තර ඊතාවතාච අම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝද සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවනාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්බුද්ධ ශාවකන්තේ ඉදං ඕ ඥාතිනං ඕ සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා කුසල කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදං මේ කුසල කම්මං ආසවක්ඛ්‍යා වහන්නෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. කෙලෙස් සියල්ල දුරුකොට අපි හැමදෙනාටම ඉක්මන් නිවන් සුවය අත් වේවායි ඉතසිතින් අදිෂ්ඨාන කරගමු. හැමදෙනාටම තුන්රුවන් සරණයි.